right. ඒ කියන්නේ මේක බලාගෙන ඉන්න. මේක දැන් සමාන්තර රාශියක් වගේ මම ඇන්දට මේක සමාන්තර රාශියක් නෙවෙයි. හරිද? හැබැයි ඒකේ මෙහෙම වෙනවා. කොහොමද වෙන්නේ? සම්මුඛපාදී යුගලයක් විතරක් සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒ වගේ මේ පාදී යුගලේ සමානයි කියලා දීලා තියෙනවා. හරිද? මෙහෙම දීලා තියෙනවා. සම්මුඛපාදී යුගලයක් සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඊට අමතරව සමානයි කියලා දීලා තියෙනවා. හරි? දැන් හිතන්නකෝ මෙහෙම අවස්ථාවක් ගැන. චතුරස්‍රයක් තියෙනවා සම්මුඛපාදී යුගලයන් සමාන්තරයි. සමාන්තරයි. දැන් මේක සමාන්තර රාශියක්ද? මේ ඇඳලා තියෙන සමාන්තර රාශියක්ද? නෑ. හැබැයි ඔයාලට පේන්නේ? පේන්නේ මොන වගේද? සමාන්තර රාශියක් වගේද නැද්ද? ඈ මම ඇඳලා තියෙන්නේ කොහමද? සමාන්තර රාශියක් වගේ පේන්නේ ඇඳලා තියෙන්නේ. දැන් මේක සමාන්තර රාශියක් නෙමෙයිද එහෙනම්? නෙවෙයිද තමයිද? නෙවෙයි. හේතුව තමයි දැන් මම මෙහෙම ඇඳට ඕක මෙහෙම වෙන්නත් පුළුවන්. කියන්න බෑනේ. මේ දෙකත් සමානයි කියලා දෙනවා. මේ දෙක සමාන්තරත් වෙනවා මේ දෙක සමානත් වෙනවා. එතකොට සමාන්තර රාශියක්ද? මේක සමාන්තර රාශියක්ද? ඇයි? ඉතින් ඒක මෙහෙම වෙන්නත් පුළුවන්. ඔය හැඩේ මෙහෙම වෙන්නත් පුළුවන්. නේ? මේ දෙක සමාන වෙලා මේ දෙක සමාන්තර වෙන්න පුළුවන්. ඒතර මේක මොකක්ද? ට්‍රපීසියම. මේක සමාන්තර රාශිය නෙමෙයි. මේක සමාන්තර රාශිය නෙමෙයි. එහෙනම් අවශ්‍යතාවයේ සම්මුඛපාදී යුගලයන් සමාන්තර වෙන්නත් ඕනේ. ඒ දෙකම මොනවා වෙන්න ඕනේ? සමාන වෙන්නත් ඕනේ. අන්න එහෙම වුණාම ඉතින් මේ දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. එහෙම වුණොත් මේ දෙක සමාන්තර වෙනවා. අන්න ඒ නිසා තමයි මේක මොකක් වෙන්නේද? සමාන්තර රාශියක් වෙන්නේ. එහෙනම් AB CD චතුරස්‍රයේ AB සමානයි DC ද AB සමාන්තරයි DC ද නම් මොකද වෙන්නේ? ප්‍රමේයට අනුව ABCD සමාන්තරාශ්‍රයකි. ඊළඟ ක්ලාස් ඉහත ප්‍රමේය පහත පරිදි සාධනය කළ හැකිය. ඉහත ප්‍රමේය පහත පරිදි සාධනය කළ හැකිය. ඔන්න දැන් ප්‍රමේය සාධනය කරන්න යන්න. බලාගෙන ඉන්න. දන්නවනේ ප්‍රමේය සාධනයේදී මේවා අනිවාර්යයි. දත්තය ABCD චතුරස්‍රයේ AB සමානයි AB සමානයි DC ද AB සමාන්තරයි DC ද වේ. සාධනය කළ යුත්තේ දන්නවනේ ABCD සමාන්තරාශ්‍රය බව. ඒකෙදිත් වෙනවා නිර්මාණයක්. දන්නවනේ ඉතින් කලින් වගේම තමයි BD යා කරනවා මම. BD යා කරන්න. හරි. මෙන්න සාධනය බලාගන්න. දැන් මේක සමාන්තර රාශියක් වෙන්න මොකද්ද කරන්න ඕන? මේ දෙකත් සමාන්තරයි කියලා පෙන්වනවා නම් හරියන්නේ. නේද? මේ දෙක සමාන්තර වෙන්නේ ඕනේ. අපි තාම දන්නේ සම්මුඛපාද යුගල සමාන්තර නම් සමාන්තර රාශියක් කියන එකයි සම්මුඛපාද සමාන නම් සමාන්තර රාශියක් කියන එකයි විතරයි. දැන් මෙතනදී අපිට මේක සමාන්තර රාශියක් කියලා පෙන්වන්න සම්මුඛපාද සමාන්තරයි කියන මේ දෙක සමානයි කියලා පෙන්වීම කරන්න අවශ්‍ය නැහැ. මේ දෙක සමාන්තරයි කියලා පෙන්වනවා නම් හරි. වැඩේ හරියද එතකොට? එහෙනම් පටන් ගන්න. BD යා කරන්න කිව්වනේ.
BD ආකාරය. AB D හා BDC ත්‍රිකෝණවල දන්නවනේ ඉතින් මොකද්ද මේ කරන්නේ? ත්‍රිකෝණ අංග සාංගය. මෙහෙම දන්නවා අපි AB සමානයි DC කියලා දන්නවා. ඒක මොකද හේතුව? දත්තේ. සමාන්තර හින්දා මෙන්න මේ කෝණය මොකද වෙන්නේ? සමානයි. ABD සමානයි කාටද? BDC ට. හේතුව ඒකාන්තර කෝණ. ආයේ BD සමානයි BD ට. අයියේ පොදු පාදේ. එහෙනම් එම නිසා මොකද වෙන්නේ? බලන් ඉන්න ඕන. ABD ත්‍රිකෝණයේ අංග සමයි BDC ත්‍රිකෝණයේ අවස්ථාව පා කෝ පා. හරි නේද? දැන් මොකද වෙන්නේ? දැන් එයින්ද මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි නේ? ඒ කියන්නේ ADB දැන් ADB කෝණය සමානයි DBC කෝණය. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙනම් එම නිසා AD සමාන්තරයි BC. හේතුව මොකක්ද? ඒකාන්තර කෝණ සමාන බැවින්. ඒකාන්තර කෝණ සමාන බැවින්. එහෙනම් එම නිසා ABCD චතුරස්‍රයේ මොකද වෙන්නේ? AB සමාන්තරයි DC ද AD සමාන්තරයි BC ද වේ. එනම් මොකද්ද? AB CD සමාන්තරාශ්‍රයකි. right. ABCD කෝ චතුරස්‍රයක් මේකේ මෙන්න මේ කෝණය කතා බෑ මේ කෝණයට සමානයි. බලන් ඉන්න ඕන. ඊළඟට මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි. හරිනේ? චතුරස්‍රයක සම්මුඛ කෝණ සමානයි කියලා කියන්නේ. මේ දෙක සමානයි. මේ දෙක සමානයි. එතකොට මේක මොනවා වෙනවලුද? සමාන්තරාංශයක් වෙනවලු. ඒ කියන්නේ ABCD චතුරස්‍රයේ DAB සමානයි DCB ද ADC සමානයි ABC ද වේ. එම නිසා ප්‍රමේයට අනුව ABCD සමාන්තරාශ්‍රයකි. ලියගන්න ලස්සට. ඉහත ප්‍රමේය පහත පරිදි සාධනය කළ හැකිය. තමයින්ට එක පාඩම් නේද දැන් කියන විදිහ. ඉහත ප්‍රමේය පහත පරිදි සාධනය කළ හැකිය. right. අපි බලමු දැන් මේක සාධනය කරන්න හැටි. ඔන්න අර සුපුරුදු විදිහෙන් පොඩ්ඩක් වෙනස් වෙන අවස්ථාවක්. දැන් ප්‍රමේය තුනක්ද දෙකක් කළා නේ. ඒ දෙකටම පාවිච්චි කරේ මොකද්ද? ත්‍රිකෝණාංග සාම්‍යනේ. දැන් මේක ත්‍රිකෝණාංග සාම්‍ය කරලා කරන්න බෑ. ඇයි?
පාපාපා පාකෝපා කෝකෝපා කර්ණපා. කර්ණපාට කොහොමද බෑනේ? පාපාපාටත් බෑනේ. පාකෝපාටත් බෑනේ. ඒ පාද දෙකක් සමානයි කියලා දන්නේ නැහැ. කෝකෝපාටත් බෑ. ඒ විකර්ණයක් ඇන්දර පස්සේ මේ කෝණය සමානයි මේ කෝණය කියලා විතරනේ දන්නේ. එහෙනම් ඉතින් මේක ත්‍රිකෝණාංග සාමයෙන් කරන්න වෙන්නේ නැහැ. හොඳට බලා ගන්න කරන හැටි. ඉස්සෙල්ලාම ලියන්න ඕන දේවල් ටික ලියන්න එපේ. දත්තය ABCD චතුරස්‍රයේ අපි මෙහෙම ලියමු. සම්මුඛ කෝණ සමාන වේ කියලා ලියමු. වැඩි වෙන වෙනම ලියන්න යන්නේ නැහැ. සාධනය කළ යුත්ත වෙන්නේ ABCD සමාන්තරාශ්‍රයකි කියලා. සමාන්තරාශ්‍රයක් බව ABCD සමාන්තරාශ්‍රයක් බව. මේ නිර්මාණ ඕනේ කෙලින් වැඩේට බහිමු. සාධනය මෙහෙමයි කරන්නේ. අපි දන්න එක ලියමුකෝ. DA B කෝණය සමානයි DC B කෝණය. ඒකට හේතුව මොකද්ද? දත්තය. එතකොට AD C කෝණය තන ABC කෝණය ABC කෝණය සමානයි ADC කෝණය. ඒක මොකද්ද? දත්තය. සම්මුඛ කෝණ සමානයි කියවනේ. එහෙනම් ආයෙ මම මෙහෙම ලියනවා. තවද DA B ධන DC B ධන AB C ධන ADC සමානයි 360යි කියලා. මොකක්ද හේතුව කියන්න බලන්න. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව 360යි කියලා අපි ඉගෙන ගන්නේ 8 නේ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. ඒක ඉගෙන ගන්න අපි නම් 8 දී. හරිනේ? right. දැන් හොඳ බලන් ඉන්න. දැන් මම ඔයාලට උගන්වන්න. ඒක වරකට නෙමෙයි. දැන් අපිට පේනවා මේ DAB DCB සමානයි කියලා වෙදින්. ABC ADC සමානයි කියලා නේ. එහෙනම් මට පුළුවන් DCB වෙනුවට DAB දාන්න ADC වෙනුවට ABC දාන්න. මම එහෙම කරනවා. මම මෙහෙම කරන්නම්. මෙයාට 1 කියලා මෙයාට 2 කියලා මෙයාට 3 කියන්න. 1 හා 2කින් 3ට ආදේශයෙන් 1නුයි 2නුයි අරන් මන් 3ට ආදේශ කරනවා. මොනවද ආදේශ කරන්න කියලා බලා ගන්නකො. මන් DAB හැමම තියෙනවා. ධන DCB වෙනුවට දානවා DAB ව. ABC හැමම තියෙනවා. ADC වෙනුවට දානවා ABC ව. සමානයි 360. දැන් මේ දෙන්නගේ එකතුව 2යි DAB ධන 2යි ABC සමානයි 360යි. දෙකෙන් බෙදනවා මම. දෙකෙන් බෙදීමෙන් මොකද වෙන්නේ? DAB ධන ABC සමානයි 180යි. දැන් බලන්න කවුද කියලා? DAB මෙයා DCB මෙයා ABD මෙයා. ඒ කවුද? මිත්‍ර කෝණ. දැන් මිත්‍ර කෝණ මොකද වෙලා තියෙන්නේ? අන්න ඉගෙන ගත්ත 9 ශ්‍රේණි ප්‍රමේය මතකද? රේඛා දෙක
තීරයක් රේඛාවකින් කැපුණාම සෑදෙන අනුරූප කෝණ සමාන නම් හෝ ඒකාන්තර කෝණ සමාන නම් හෝ මිත්‍ර කෝණ යුගල පරිපූරක වේ නම් හෝ. ඇයි මේ හෝ ගන්න? ඒ එකක් හරි වුණාම ඇති නිසා. ඇයි හෝ ගන්නේ? ඒ එකක් හරි වුණාම ඇති. තුනම වෙන්න ඕනේ නෑ. තුන වෙන්න ඕන නම් හෝ ගන්නෑ ගන්නේ හා ගන්න. තේරුණානේ? එහෙනම් අහගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් එනවා මිත්‍ර කෝණ යුගල පරිපූර්ණකයි කියන අවශ්‍යතාවය. එහෙනම් මිත්‍ර කෝණ යුගල පරිපූර්ණක වීමේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ? දැන් මේ කෝණය 180යි. මේ දෙන්න මිත්‍ර කෝණෙ හින්දා මේ රේඛා දෙක මොකද වෙන්නේ නම් සමාන්තරයි. දැන් ලියනවා එහෙනම් එම නිසා AD සමාන්තරයි කාටද? BC ට. හේතුව මිත්‍ර කෝණ පරිපූරක නිසා. මිත්‍ර කෝණ පරිපූරක නිසා. හරිනේ. මේක ඉතින් තාම පෙන්වන්නේ මේ දෙක විතරයිනේ. දැන් මේකෙම අපිට පුළුවන් වෙන දෙන්නෙක් රිප්ලේස් කරන්න. දැන් මම දැන් මේ දෙන්න එකතුව 180ක් වෙන්න මෙයා වෙනුවට මෙයා දාලා මෙයා වෙනුවට මෙයා දැම්මනේ. ඉතින් වාට පුළුවන් එහෙනම් මේ දෙන්නව සම්බන්ධ කරගන්න. මෙයා වෙනුවට මෙයා දාලා මෙයා වෙනුවට මෙයා දානවා. මේ සමීකරණයම තමයි තුන්වෙනි සමීකරණය. ඒකල්ලා මේ දෙන්නගේ එකතුව 180ක් කරන එකට කලින් වැඩේමයි. එහෙනම් අපි ආයෙ ලියන්න ඕනද? මම ලියනවා. එලෙසම D C B ධන ABC සමානයි 180 බව පෙන්විය හැකිය. හරිනේ? පෙන්වන්න පුළුවන්. එහෙනම් ඒ විට මොකද වෙන්නේ? DC සමාන්තරයි AB වේ. එම නිසා ABCD චතුරස්‍රයේ දැන් මොකද උනේ? AD සමාන්තරයි BC වුණා. DC සමාන්තරයි AB වුණා. එනම් ABCD සමාන්තරාශ්‍රයකි. හරි? අසලිය බලන්න ඒ මේ චතුරස්‍රයක් මේ තියෙන විකර්ණ බලන් ඉන්න දෙන්නේ මේ විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙහෙම වෙනවා. මෙන්න මෙහෙම වෙනම නම් මේක මොකක්ද? සමාන්තරාශ්‍රය. මතකද සමාන්තරාශ්‍රයක ලක්ෂණයක් වුණා මොකද්ද? සමාන්තරාශ්‍රයක ලක්ෂණය මොකද්ද? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒකේ විලෝමය වගේනේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් මේක මොකද්ද? සමාන්තරාශ්‍රය. අරක විලෝමය. එහෙනම් AB CD චතුරස්‍රයේ AC මගින් BD ද BD මගින් AC ද සමච්ඡේදනය වී ඇත. එම නිසා ප්‍රමේයයට අනුව
ABCD समांतराश्रयकी. Right. रूपेंद्र लिया 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 इहत प्रमेय पहत परिधि साधने कले किया. हाँ इहत प्रमेय पहत परिधि साधने कले किया. मैंने इहत प्रमेय पहत परिधि साधने कले किया. हरे දැන් බලන් ඉන්න හොඳට මම සාධන මෙතනදි මම පාවිච්චි කරන්නේ අර ඉස්සෙල්ලා වගේ සම්මුඛපාද සමාන්තරයි කියන එක මත නෙමෙයි පදනම් වෙන්නේ. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තේ සම්මුඛපාද සමාන්තර නම් සමාන්තරාශ්‍රය කියලානේ. සම්මුඛපාද සමාන්තර නම් සමාන්තරාශ්‍රය කියලා නේද? දැන් ඊළඟට ඉගෙන ගත්තනේ ප්‍රමේයක් සම්මුඛපාදී යුගලයක් සමාන හා සමාන්තර නම් සමාන්තරාශ්‍රය කිය. මොකද හේතුව දැන් මේක බලන්න දැන් මම මේක සාධනය කරන්න යනකොට ඔයාලට පේනවා දැන් අපි කරන්න යන්නේ මේ දෙක සමාන්තරයි කියලා පෙන්වන්නයි මේ දෙක සමාන්තරයි කියලා පෙන්වන්නයිනේ නේද? මේක සමාන්තරාශ්‍රයක් වෙන්න අවශ්‍යතාවය ඒකනේ. එහෙනම් දැන් ගැටලුව මේ දෙක සමාන්තරයි කියලා පෙන්වන්න පුළුවන් මේ කෝණය සමානයි කියලා පෙන්වුවාම. ඉතින් එතකොට මේ දෙක විතර සමාන්තරයි. එතන ආයේ මේ ත්‍රිකෝණය කියලා අංග සම කරන්න වෙනවා. මේ දෙක සමාන්තරයි කියලා පෙන්වන්න. වද යන්නේ නේ. හැබැයි දැන් මේ දෙක අංග සම කරපු ගමන් මොකද වෙන්නේ? සමාන්තරයි කියලා පෙන්වන්නත් පුළුවන්. සමානයි කියලා පෙන්වන්නත් පුළුවන්. මීට කලින් ඉගෙන ගත්ත ප්‍රමේයයක් මොකද්ද? සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන්තර නම් ඒක මොකද්ද? සමාන්තරාශ්‍රය. එහෙනම් දැන් මේ අවස්ථාවේදී විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් මේ දෙක අංග සමයි කියලා පෙන්වන්න. එතකොට මේ රේඛා යුගලයේ සමාන හා සමාන්තරයි කියලා මේක සමාන්තරාශ්‍රයක් කරනවා. ඒ කියන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වීමෙන් හම්බෙන්නේ මොකද්ද? සමාන්තර සමච්ඡේදනය වෙනවා නම් වෙන්නේ මොකද්ද ඒක? සමාන්තරාශ්‍රය. එහෙනම් කිසියම් චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වීමෙන් සමාන්තරාශ්‍රයක් ලැබෙනවා. දෙක පෙන්වන්නේ මෙහෙමයි. දත්තය ABCD චතුරාශ්‍රයේ AC මගින් BD ද BD මගින් AC ද සමච්ඡේදනය වේ. ඔක විතරයි මම දන්නේ. මට කිසි දෙයක් දන්නේ නැහැ. සාධනය කළ යුත්තේ ABCD සමාන්තරාශ්‍රයක් බව. ABCD සමාන්තරාශ්‍රයක් බව. අපි ඒකෙදී නිර්මාණයක් කරන්න දෙයක් නැහැ නේ. එහෙනම් කෙලිම සාධනයට බහිමු. සාධනය මෙහෙම දෙයක් කරමු. මම ලියලා නැහැ මෙතන අකුර. එසා මං මෙතන අපි ලියමු නිකම්ම AC ද BD මගින් AC ද ඕහිදී කියලා. සමච්ඡේදනය වේ. නැත්නම් ඕක කරගෙන කතාවක් නැහැනේ. රයිට්. සාධනය AOD හා BOC ත්‍රිකෝණවල AOD හා BOC ත්‍රිකෝණවල හොඳට බලන් ඉන්න ඕනේ. AO සමානයි CO හේතුව දත්තය. DO සමානයි
BO ඒකත් දත්තේ ඊළඟට AOD කෝණය සමානයි BOC කෝණය හේතුව ප්‍රතිමුඛ කෝණ එම නිසා AOD ත්‍රිකෝණය අංග සමයි BOC ත්‍රිකෝණය අවස්ථාව කෝපා එහෙනම් එම නිසා AD සමානයි BC කියවන්නේ ADO සමානයි CBO මේවට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග හරිනේ දැන් මොනවද දැන් එම නිසා AD සමාන්තරයි BC මේ කෝණ දෙක සමාන වුණාම මොකද වෙන්නේ මේ රේඛා දෙක හේතුව ඒකාන්තර කෝණ සමාන නිසා ඒකාන්තර කෝණ සමාන නිසා එනම් ABCD සමාන්තරාශ්‍රයකි හේතුව සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර නිසා සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර නිසා පැහැදිලිනේ හොඳට අහගෙන ඉන්න ඕනේ. දැන් මම කියලා තියෙනවා ගානක් හදන්න කලින් බොරුවට නිකන් ගාන දිහා මේ බලලා නිකන් ඔය මොනවා හරි ලියාගෙන යන්න කලින් ඒ ගාන හොඳට බලන්න ඕනේ. ගානෙන් කියලා තියෙන දේ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ රූපෙ දිහා බලලා හිතන්න ඕනේ. එහෙම නෙවෙන්නේ. දැන් මම ඔයාට නිකන් ඉඟියක් දෙන්නම් ගාන හදන විදිහ ගැන. දැන් ඕකේ කියනවනේ ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක්ලු. එහෙමනේ කියන්නේ නේ. ඒ කියන්නේ මෙන්න මේක සමාන්තරාශ්‍රය. ඒක තේරුම් ගන්නවා කියන එකේ වැදගත්කමක් තියෙනවනේ ඇයි? ඔයා දන්නවා මේක සමාන්තරාශ්‍රයක් වුණාම වෙන දේවල් ටික මොනවද වෙන්නේ? සම්මුඛ පාද සමාන වෙනවා. සම්මුඛ කෝණ සමාන වෙනවා. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ ඔක්කොම දේවල් ටික සමාන්තරාශ්‍රයන් නම් වෙනවා. ඊළඟට කියනවා P කියන්නේ DC ගේ මධ්‍ය ලක්ෂය කියලා. ඉතින් ඒක නම් සරල අදහසක්නේ. ඩූම් ගාලා උඩ ගන්න ඉතින්. ඒවට පෙන්වන්න කියනවා මේකේ BCP ත්‍රිකෝණය. ඒ කියන්නේ මෙයා අංග සමය මෙයා කියලා. දන්නවනේ ත්‍රිකෝණාංග සාම්‍යයට අවස්ථා හතරක් ඔයා දන්නවනේ. පා කෝපා කර්ණපා. කැමති එකක් දාගන්න. හැබැයි ඉතින් සුදුසු එක විතරයි දාන්න පුළුවන්. කැමති එකක් දාන්න පුළුවන් නැති හැමෝම ගණන් හදයි නේ. කර්ණපාට දාන්න බෑ කියලා බැලුව බැලමට පේනවා. ඇයි? කර්ණපා කියන්නේ කාට තියෙන එකක්ද? ඍජුකෝණී ත්‍රිකෝණ වලට. එහෙනම් ඒක බෑ. පාටත් බෑ බව පේනෝනේ නේ. ඒ පාද තුනම සමාන නෑනේ කොහොමද? දීලා නෑනේ එහෙම සමාන බව. ඊළඟට බලන්න අනිත් එක. පාකෝ පාට හරි කෝකෝ පාට හරි. පාකෝ පාට යන්නත් බෑයි. අපි දන්නේ එක පාදයක් සමානයි කියලා විතරයි දැනට.
එහෙනම් බෑනේ ඒක. කෝකෝ පාට යන්න පුළුවන් බව පේනවා. මොකද මේ රේඛා දෙක සමාන්තර හින්දා මේ දෙක දන්න ඕනි කතන්දරේ. ගේමට බහයි. ඒ කියන්නේ ත්‍රිකෝණාංග සාමය කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඕනේ මොකද්ද කියන්නේ? BCED සමාන්තර රාශියක් බව. BCED අයියෝනේ. ත්‍රිකෝණ යුගලයක් අංග සම කරාට පස්සේ කොච්චර දේවල් කීයද කරා. දැන් බලන්න ඉන්න ඕනේ. හරි. දැන් අපිට සාධනය කරන්න තියෙනකොට මම ඔයගලන්ට කියලා තියෙනවා දත්තේ සාධනය කළ යුත්ත ලියන්න කියලා. ඉතින් දත්තේට සාමාන්‍යයෙන් ගාණ දීලා තියෙන ටික ලියන්න දෙන්නේ. සාධනය කළ යුත්තත් ගාණ කියලා තියෙන එක තමයි ලියන්න දෙන්නේ. හරිනේ? සාධනය කළ යුත්ත මේ තියෙන්නේ. ඔන්න මෙතන ලියන්න පුළුවන් ඒක. මෙහෙම කරමු. මෙතනින් ඔන්න දත්තේ ලියලා තියෙන්නේ උඩ. ඊට පස්සේ මෙතනින් ලියනවා මොකද්ද? සාධනය කළ යුත්ත. ඔන්න මම සාධනය කරනවා. දැන් බලාගෙන ඉන්න තියෙන්නේ. හරි? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න මුලින්ම කියන්නේ. එහෙනම් DPE හා BPC ත්‍රිකෝණවල DPE හා BCP ත්‍රිකෝණවල DP සමානයි කාටද? PC. හේතුව ඒක දත්තය. හරි. ඊළඟට මේ දෙක සමාන්තරයිනේ. DEP සමානයි CBP. හේතුව ඒකාන්තර කෝණ. හරි. කියවන්න බෑ. ඊළඟට DPE සමානයි කාටද? BPC. ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ. නේද? එහෙනම් එම නිසා DPE ත්‍රිකෝණයේ අංග සමයි BPC ත්‍රිකෝණයේ අවස්ථාව කෝපා. කියවන්න බෑ. එහෙනම් එම නිසා DE සමානයි කාටද? BCට. දැන් මේ එක පෙන්නලා ඉවරයි ඈ. මේකනේ අංග සම කරන්න කියලා තියෙන්නේ. අනේ පළවෙනි එක කරලා ඉවරයි. මේ යන්නේ දෙවෙනි එක කරන්න. D සමානයි BC. හේතුව මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. මම මේක යා කරගන්නම්. චතුරස්‍රය පේන්න ඔයාට. රයිට්? ඔය විදිහට. දැන් මෙන්න මේ චතුරස්‍රය තමයි ඔයාට පෙන්නන්න කියන්නේ සමාන්තර රාශියක් කියලා. දැන් මේ දෙක සමාන කියලා පෙන්නවා. ඒ වගේම සමාන්තරයි කියලා දන්නවනේ. ඉතින් ඒ වගේම ඕන්න අපිට ඕන අනිත් පැත්තට යන්න අපි හිතන්න පුළුවන් මේ. දැන් මේ දෙක සමාන අංග සම ත්‍රිකෝණ අනුරූපංගලයි. එහෙනම් විකර්ණ මොකද වෙලා තියෙන්නේ කෙනෙක්? සමච්ඡේදය. එහෙනම් මේක සමාන්තර රාශියක් කියලා පෙන්නන්න ආකාර දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ආකාර දෙආකාරයකට කියන්න පුළුවන්. නමුත් ඉතින් වැඩිපුර ලේසි ක්‍රමය මොකක්ද? D සමානයි BC අපි දැන් හොයාගත්තා. ඊළඟට D සමාන්තරයි BC කියන එක අපි දන්නවා. ඒක දත්තේ. නේ? එහෙනම් එම නිසා DBCE සමාන්තරාශ්‍රයකි. හේතුව සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර නිසා. සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර නිසා. පැහැදිලිද? මේ දෙක සමානයි කියලා විකරණය කියන එක සමච්ඡේදනය වීමෙන් සමාන්තර රාශියක් කියලා කියපුවා තුස්සන්න බලන්න. එක්කෙනෙක් විතර ඉන්නවා. කියලා දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඒකත් ප්‍රශ්නයක් නෑ ආ. ඇයි? ඒතරට කියන්න තියෙන්නේ
EP සමානයි PB හේතුව අංග සම ත්‍රිකෝණ අනුරූප අංග. තවද DP සමානයි PC දත්තය. එහෙනම් එම නිසා DC මගින් EB ද EB මගින් DC ද සමච්ඡේදනය වී ඇත. එම නිසා AB මොකද BCD සමාන්තරාශ්‍රයකි. හේතුව විකර්ණ කිනක සමච්ඡේදනය වීම නිසා. පැහැදිලිනේ? හා. තමයි ලියගන්න. මම කියලා තියෙනවානේ தත්ත්වයේ සාධනය කළ යුතු ලියන්න ඕන සාධනය කරන ගණන් වල ඒක සාමාන්‍යයෙන් හොඳයි. එහෙනම් ඕගොල්ලෝ මේකේ ගාන හදන තැන උඩින් දත්තේ කියලා ගාන තියෙන ටික ලියන්න. සාධනය කළ යුත්තේ කියලා සාධනය කරන්න තියෙන එක ලියන්න. ඊට සාධනය කරගෙන යන්න. මේක බොහොම සරලයි. මට පුළුවන් මේක අවබෝධය ගන්න මේ විදිහට කඩේරි වලින් ඕනනම් මේ චතුරස්‍රය යා කරගන්න. මේ හරි ලේසි එකක් දැන් මේක. මෙහෙම කරන්න තියෙන්නේ. AB ගන්න බෑ. ACBD චතුරස්‍රයක් නම් කරනකොට වටේට යන්න ඕනේ. මෙහෙම ABCD කියලා කියන්න බෑ. හරිද? එක්කෝ ACBD එහෙම නැත්නම් BCAD එහෙම මොකක් හරි එක පැත්තකට යන්න ඕනේ. චතුරස්‍ර නම් කරනකොට. එහෙනම් මේක ACBD චතුරස්‍රයේ ACBD චතුරස්‍රයේ මෙන්න මෙහෙම වෙනවනේ. AO සමානයි BO හේතුව වෘත්තයේ අර ඊළඟට DO සමානයි CO වෘත්තයේ අර. එහෙනම් එම නිසා AB හා CD විකර්ණ එකිනෙක ඕහිදී සමච්ඡේදනය වේ. එහෙනම් එම නිසා ABCD සමාන්තරාශ්‍රයකි. ABCD නෙවෙයි ACBD. හරි. බලන්න මේ ගාන හදන හැටි. අවධානය. ඉතින් අර ත්‍රිකෝණාංග සාමයේදී ඉගෙනුවා වගේ හොඳට අහගෙන වෙන වැඩ එහෙම කරන්න එපා. ත්‍රිකෝණාංග සාමයේදී අපි දන්නවා අවස්ථා හතරක් තියෙනවා කියලා. දැන් සමාන්තරාශ්‍රයක් වීමටත් තෘප්ත කළ යුතු අවශ්‍යතාවයන් හතරක් තියෙනවා. ඒකත් තමයි මොකද්ද? සම්මුඛ පාද සමාන නම් ඒක සමාන්තරාශ්‍රය. සම්මුඛ කෝණ සමාන නම් ඒක සමාන්තරාශ්‍රය. විකර්ණ කියන එක සමච්ඡේදනය වේ නම් මේක සමාන්තරාශ්‍රයක්. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වේ නම් මේක සමාන්තරාශ්‍රයක්. දැන් වඩ තියෙන්නේ ඔය කියන චතුරස්‍රය. ඒ කියන්නේ QPRS. අපි දල සටහනකින් නිකන් ඇඳගමු කටුවටනේ. මෙන්න මෙහෙම. ඔය කියන QPRS කියන චතුරස්‍රය ඔය අවස්ථා හතරෙන් කොයි එකද තෘප්ත කරන්නේ කියලා බලන්න. ඒක සමාන්තරාශ්‍රයක් කියලා වෙනවනේ කියන්නේ. මේක සමාන්තරාශ්‍රයක් වෙන්න නම් අර අවශ්‍යතා හතරෙන් එකක් හරි ආයිතු කරලා දෙන්න ඕනේ. සම්මුඛ පාද සමානද? මේ දෙක සමානද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් පළවෙනි අවස්ථාව අපිට ඉවත් දාන්න සිද්ධ වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදන වේ එක විකර්ණයක්වත් මේක ඇඳලවත් නැහැ. අපි ඒක පැත්තකින් තියමු. ඒක හරියන්නේ නැහැ. සම්මුඛ කෝණ සමානද? මේ කෝණය මේ කෝණයට සමානයි කියලා පෙන්වන්න වෙනවා. ඒවත් ඉතින් සාධකයක් පේන්න සරලව නැහැ. මේක මේකට තමයි අපෝ හරියන්නේ නැහැ. එකයි නිදුලා.
බැරි වෙලාවත් ඒකත් බැරුණොත් මොකද වෙන්නේ? හැබැයි ඉතින් ඒක බැරි වෙන විදිහ සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. දැන්ටත් එකක් වෙලා මොකක්ද? සමාන්තර වෙලා. සමානයි කියලා පෙන්න ගන්න තියෙන්නේ. හොඳට බැලුවොත් තේරෙයි අයියෝ චූටි ප්‍රත්‍යක්ෂයන් දාන්න තියෙන්නේ. නැද්ද? මේක සමාන්තර රාශියක් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. එහෙනම් මේ සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ මේ පාදේ මේ පාදට සමාන්තරයි. ආයේ මේකත් සමාන්තර රාශියක් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා මේ ලොකු එක. එහෙනම් මේ පාදයේ මේ පාදයට සමානයි. සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන නිසා. ඒතර මේක මේකට සමානයි මේකට සමාන නම් ප්‍රත්‍යක්ෂ වලින් මොකද වෙන්නේ මේ දෙක? දැන් මේ චතුරස්‍රයේ මේ පාද යුගලය සමාන්තරත් වෙලා සමානත් වෙලා. එහෙනම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීමට දෙ මොකද වෙන්නේ මේ ත්‍රිකෝණය මේ චතුරස්‍රය සමාන්තර රාශියක් බොහොම සරලයි. අපි සාධනය කරමු. දත්තේ සාධනය කළ යුතු ලියන්නේ නැහැ. හොඳට බලන් ඉන්න. ඔය පොඩි දේ තමයි සමහරවිට බහුතරයකට ලියාගෙන බැරි උනේ. මෙහෙම ලියමු. සාධනය. ඕන මේක නිර්මාණිකුත් කරගන්නකො. නිර්මාණය. මොකක්ද? SQ හා RP ව්‍යාකරණ. සාධනය. QPRS චතුරස්‍රයේ QP සමානයි සමාන්තරයි කාටද? SR. ඒක දත්තය දීලා තියෙනවනේ නේද? ඊළඟට තවද ABPQ සමාන්තරාශ්‍රයේ AB සමානයි QP. හේතුව සමාන්තරාශ්‍රයක මොනවාද? සම්මුඛ පාද සම්මුඛ පාද සමානයි. ඒතර ඒ හේතුව කොහොම ලිව්වම ඇති. ඊළඟට අනිත් එක ABRS සමාන්තරාශ්‍රයේ AB සමානයි කාටද? SR. හේතුව අරකම තමයි. සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. දැන් එම නිසා මොකද වෙන්නේ? AB සමානයි QP, AB සමානයි SR, QP සමානයි SR. ප්‍රත්‍යක්ෂ භාවිතය. එහෙනම් එම නිසා QPRS මොකක්ද? සමාන්තරාශ්‍රයකි. හේතුව සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර නිසා. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර. පැහැදිලිනේ? ඔව්. ප්‍රශ්න ලියන්න. දෙලා බලාගන්න. එයි. මට වෙලා මදි. ස්ටාර්ට්. දෙමු. රයිට්. ආන් ඉන්නකෝ. කෝ. සම්පූර්ණ නිශ්ශබ්දයෙන්. දැන් මේ ගානේ රූපෙ දීලා නැහනේ. ඒ කියන්නේ ඔයාට රූපය අඳින්න වෙනවා. ඉතින් රූප අඳිනකොට මුළු ගානම කියෝලා රූපය අඳින්න පටන් ගන්න එපා ළමයි. එහෙම සිරිදන්නේ නැහැ. මේ ගානම කියෝලා ABC ත්‍රිකෝණේ ABIC පාරමන්දවසේ එක්ස්ට්‍රා AB AB සමාන්තර CR
එහෙම රූප අඳින්න බෑ. රූපය අඳින්න පියවරෙන් පියවරට පටන් ගන්න. ABC ත්‍රිකෝණයක් කියනවනේ. එහෙනම් මුලින්ම යා ඔය ABC කියන ත්‍රිකෝණය අඳින්න. ඔය වගේ එකක් වෙන්නේ නැතිනේ. ඒක සමද්විපාද අනම්මනම් මුකුත් නැහැනේ. නිකම්ම ත්‍රිකෝණයක්. එහෙනම් ABC ත්‍රිකෝණය. හොඳට බලන් ඉන්න තියෙන්නේ ආ. AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ. AB වල මධ්‍ය ලක්ෂය මේක. AC වල මධ්‍ය ලක්ෂය මේක. මේකේ මධ්‍ය ලක්ෂය x ලු. මේකේ මධ්‍ය ලක්ෂය y ලු. මධ්‍ය ලක්ෂය පිළිවෙලින් x හා y වේ. AB ට සමාන්තර ලෙස C හරහා ඇති සරල රේඛාවත් දික් කරන ලද xy z ඉදී යමුවේ. ඒ කියන්නේ මෙන්න මේකට සමාන්තර රේඛාවක් C හරහා මෙහෙම යනවලු. මෙයාවත් දික් කරනවලු. ඒ දෙන්න හම්බ වෙනවලු z ඉදී. හරිනේ. ඔන්නම තමයි කියන්නේ. දවා දන්නවා මේ දෙන්න සමාන්තරයි කියලා. ඊට අමතරව දන්නවා මේක මේකට සමානයි, මේකයි සමානයි කියලා නේ. ප්‍රශ්න අංක 1කින් ඔයාලට කියනවා AXY ත්‍රිකෝණය අංග සමයි CYZ ත්‍රිකෝණය බව පෙන්වන්න කිය. හරි බලමු. මම දත්තේ සාධනය කළ යුත්තේ ලියන්නේ ඒක ඔයාලට ලියා ගන්න පුළුවන් නිසා ඒක මම තියන්න. සාධනය AXY හා CYZ ත්‍රිකෝණ වල හොඳට බලන් ඉන්න. XA සමානයි ඒක ගන්න බෑ. AY සමානයි YC. ඇයි AC හි මධ්‍ය ලක්ෂය y නිසානේ. AC ගේ මධ්‍ය ලක්ෂය y කියලා කියනවනේ ඒගොල්ලෝ. XAY සමාන කාටද? ZCY ට නේද? ZCY ට. හේතුව තමයි ඒකාන්තර කෝණ. ඇයි ඔයා ඇන්දි මේ දෙක සමාන්තර වෙන්නනේ නේද? එහෙනම් මේ රේඛාවයි සමාන්තරයෙන් මේ Z අකුර හැදෙන මේ කෝණ දෙක සමාන වෙනවා ඒකාන්තර කෝණවලින්. ඉතින් ඕනනම් මේ දෙක සමාන කරන්නත් පුළුවන් ඒකාන්තර කෝණවල. නැත්නම් මේ දෙක සමාන කරන්න ප්‍රතිමුඛ